චන්දන සූර්යාරච්චි ප්‍රධාන ලේකම් සංවර්ධන නිලධාරී සේවා සංගමය. අද අපි මේ මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම පසුගිය සඳුදා අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් ජාතික පාසල් සහ පළාත් සභා පාසල් වල ගුරු පුරප්පාඩු 22000ක් සඳහා දැනට රාජ්‍ය සේවාවටත් පළාත් රාජ්‍ය සේවයටත් බඳවාගෙන ඉන්න 2018 19 20 කියන ඒ වර්ෂවලදී බඳවා ගත්ත අවුරුදු 35ට නොවැඩි 2019 12යි 31ට අවුරුදු 35ට නොවැඩි ස්ථිර සංවර්ධන නිලධාරීන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලියක් පසුගිය සඳුදා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආරම්භ කළා තියෙනවා. තොර විශේෂයෙන්ම අද අපි සංවර්ධන නිලධාරී සේවා සංගමයේ විදිහට මේ මාධ්‍ය හමුවේදී විශේෂයෙන්ම අපි අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය සඳුදා 28 වෙනිදා මාර්ගගත ක්‍රමයට 2018 19 20 වර්ෂවලදී රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාවට බඳවාගත් ස්ථිර සංවර්ධන නිලධාරීන් අවුරුදු 35ට නොවැඩි ස්ථිර සංවර්ධන නිලධාරීන්ට මේ මාර්ගගත ක්‍රමයට ගුරු සේවයට අයදුම් කරන්න ලබා දීලා තියෙන මේ ක්‍රියාවලියේදී යම් යම් ගැටලු ප්‍රමාණයක් සහ විෂමතාවයන් ප්‍රමාණයක් සහ ආණ්ඩුව මේ අයදුම්පත් යොමු කිරීමේදී දැනට නිකුත් කරලා තියෙන කොන්දේසි මගින් විශාල උපාධිධාරීන් ප්‍රමාණයකට බරපතල අසාධාරණයක් සිදු වෙනවා. ඒ අසාධාරණ ඊටම බරපතලයි. සමාන අධ්‍යාපන සුදුසුකම් සහිත ඒ වගේම මේ වසර ගණනාවක් පාසල් පද්ධතිය තුල සංවර්ධන නිලධාරීන් විදියට අධ්‍යයන කටයුතු වල නිරත ඒ මේ අධ්‍යයන කාර්ය මණ්ඩලත් එක්කම සමාන්තරවම අධ්‍යයන කටයුතු කරන ඒ වගේම පළාත් ගුරු තරඟ විභාග සමත් වෙලා රැකියාවක් තියෙන නිසා ගුරු සේවයට ඇතුළත් නොකරගෙන ප්‍රතික්ෂේප කරපු මෙවැනි විශාල පිරිසකට අසාධාරණයක් සහ මේ කොන්දේසි මගින් කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයත් ආණ්ඩුවත් අමාත්‍ය මණ්ඩලයත් මේ ලබා දීලා තියෙන කොන්දේසි විසින් විශාල උපාධාරීන් ප්‍රමාණයකට බරපතල අසාධාරණයක් සහ වෘත්තීය මේ කප්පාදුවක් නිර්මාණය වෙලා තියෙනවා. අන්නේ අසාධාරණයත් ඒ විෂමතාවයත් කප්පාදුවට එරෙහිව කරුණු දැක්වීමත් එතනින් ඔබට ඒ අසාධාරණයට ඒ කප්පාදුවට එරෙහිව අපි සේවාවක් විදියට වෘත්තීය සමිතියක් විදියට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂම මෙහිදී කිව යුතුව තියෙනවා දැන් ආණ්ඩුව දැන් මේ සඳහා අදාළ කරන මේ 22000ක් වෙච්ච පුරප්පාඩු වලට සංවර්ධන නිලධාරීන් 2018 19 20 වර්ෂවල ස්ථිර සංවර්ධන නිලධාරී තනතුරට බඳවාගත්ත මේ සංවර්ධන නිලධාරීන් මේ කොන්දේසි වලට යටත්ව ගුරු සේවයට බඳවා ගැනීමේ කොන්දේසි අනුමත කරලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසින්. එතකොට අමාත්‍ය මණ්ඩලය ලබා දීපු මේ කොන්දේසි සහ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් ප්‍රකාශයට පත් කරපු මේ කොන්දේසි වල පවතින ගැටලු එක මෙන්න මේ පිරිසට අසාධාරණයක් සිදු වෙනවා. කවුද කියන්නේ මේ අසාධාරණට ලක් වෙන පිරිස? දැන් මේ පසුගිය 28 වෙනිදා අධ්‍යාපන අමාත්‍යාංශය මාර්ගගත ක්‍රමයට ගුරු සේවයේ පුරප්පාඩු 22000ක් සඳහා ඒ අවස්ථාව ලබා දීලා තියෙන ප්‍රමාණය අදාළව නිකුත් කරලා තියෙන කොන්දේසි වලදී කවුද මේ කොන්දේසි වලින් අසාධාරණට ලක් වෙන්නේ? එකක් තමයි දැනට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් වල ගුරු සේවයේ මේ පාසල් වල අධ්‍යයන කටයුතු වල නිරත 2005 ඉඳලා 2017 දක්වා බඳවගෙන ඉන්න පාසල් වල සේවයේ නියුතු ජාතික හා පළාත් පාසල් වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්ට මේ ගුරු සේවයේ පුරප්පාඩු සඳහා මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කරන්න බෑ. ඒ වගේම 2015 ඉඳලා පළාත් සභා මට්ටමින් වායඹ බස්නාහිර දකුණ මධ්‍යම ඌව වැනි පළාත් සභා මට්ටමින් ගුරු තරඟ විභාග පැවැත්තුවා. ඒ ගුරු තරඟ විභාගවලට පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් විභාගයට ඉදිරිපත් වුණා. ඔවුන් විභාගයේ සමත් වුණා. හැබැයි විභාගයේ සමත් වුණාට සම්මුඛ පරීක්ෂණවලදී ඒ උපාධිධාරියා වෙනත් රජයේ රැකියාවක් කිරීම මත ඒක කොන්දේසියක් විදිහට දාලා තිබුණෙත් නැහැ වෙනත් රැකියාවක් කරනවා කියලා තරඟ විභාගකින් සමත් වුණාට පස්සේ එහෙම ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් සහ බලයක් නැහැ. නමුත් ඒ වෙනත් රැකියාවක් කිරීමේ කොන්දේසිය මත අර පළාත් සභා මට්ටමින් පවත්වපු තරඟ විභාගවලදී සමත් වෙච්ච උපාධිධාරීන්ව ප්‍රතික්ෂේප කළා තිබුණා. ඒතකොට දැන් ඒ උපාධිධාරීන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාවක් නැහැ.
දෙවෙනි තුන්වෙනි කාරණාව තමයි දැන් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් මේ නිකුත් කළ තියෙන මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කිරීමේ මේ කොන්දේසි මාලාව ඇතුලේ පැහැදිලිව කියනවා 2021 සමා වෙන්න 2020යි 1 දිනට ස්ථිරපත් වීමක් හෝ ඊට පසු ස්ථිරපත් වීමක් සහිත අයට තමයි මේක ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. දැන් අපි දන්නවා 2018 අභ්‍යාසලාභී පුහුණුවට බඳවගත්ත 5000කට ආසන්න උපාධිධාරීන්ගෙන් පිරිසක් රාජ්‍ය සේවාව යටතේ බඳවගත්තා. තව පිරිසක් පළාත් රාජ්‍ය සේවාව යටතේ බඳවගත්තා. දැන් පළාත් රාජ්‍ය සේවාව යටතේ බඳවගත්ත පිරිසෙන් විශේෂයෙන්ම මධ්‍යම පළාත් සභාවේ සහ සබරගමු පළාත් සභාවේ 2018 බඳවගත්ත උපාධිධාරීන්ගේ ස්ථිරපත් වීම දිනය තියෙන්නේ 2019 8/20. එතකොට ඒ පළාත් සභාවන් විසින් වසරක පුහුණු කාලයේ සම්පූර්ණ වුණු දාට යටත්ව 2018 බඳවගත් උපාධිධාරීන් මධ්‍යම සහ වයඹ මධ්‍යම සහ සබරගමුව පළාත් සභාවලදී ඒ උපාධිධාරීන්ගේ ස්ථිරපත් වීම දිනේ 2019 8/20 බවට තමයි දීලා තියෙන්නේ. එතකොට දැන් මේ මාර්ගගත ක්‍රමයට අදාළව 2018 බඳවාගත් උපාධිධාරීන්ට අවස්ථාව දෙනවා කියලා කිව්වට එතකොට රජයටවත් අදාළ බලධාරීන්ටවත් හරි අවබෝධයක් නැහැ. ඒ බඳවාගත්ත බැජ් සමහර උපාධිධාරීන්ගේ පත්වීම් දිනය 2021 1 නෙමේ 2019 8/20. එතකොට දැන් ඒ 2018 බඳවා ගැනීම යටතේ පළාත් සභා මට්ටමින් වයඹ මධ්‍යම සහ සබරගමු පළාත් සභාවල උපාධිධාරීන්ට මේ කොන්දේසි අනුව මේ තරඟ මේ විභාගෙට මේ අවස්ථාවට ඉල්ලුම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ කොන්දේසි යටතේ ඉල්ලුම් කරන්න බෑ. දැන් ඔබ අපි කවුරුත් දන්නවා මේ අවස්ථාව දීලා තියෙන්නේ රාජ්‍ය සේවයේත් පළාත් රාජ්‍ය සේවයේත් ස්ථිර සංවර්ධන නිලධාරීන්ට. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් රාජ්‍ය සේවාවක ස්ථිර තනතුරක ඉන්න කෙනෙක් නැවත අභ්‍යන්තර බඳවා ගැනීමකට ඇතුළත් කර ගන්නවා නම් එයාට අදාළව වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ. නමුත් දැන් මේ කොන්දේසි වල ඉතා පැහැදිලිව කියලා තියෙනවා 2018 19 20 වර්ෂවල බඳවාගත් උපාධිධාරීන්ගෙන් 2019 12 දිනට අවුරුදු 35ට නොවැඩි පිරිසට විතරයි මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා දැන් මේ කොන්දේසිය නිසා අසාධාරණට ලක් වෙනවා එකක් 2018 19 20 ඒ බඳවාගත් උපාධිධාරීන්ගෙන් ඒ වර්ෂවල බඳවාගත් උපාධිධාරීන්ගෙන් අවුරුදු 35ට වැඩි පිරිස අසාධාරණට ලක් වෙනවා. විශේෂයෙන්ම 18 බඳවා ගනිද්දිත් විශේෂයෙන් 19 බඳව ගනිද්දිත් 20 21 බඳවා ගනිද්දිත් අභ්‍යාසලාභී පුහුණුවට බඳවා ගනිද්දී ඒ උපාධිධාරීගේ උපරිම වයස් සීමාව 45 සැලකුවා. හැබැයි දැන් මේ බඳවගත් උපාධිධාරීන් ස්ථිර කරලා ගුරු සේවයේ පුරප්පාඩුවකට ඇතුළත් කරගන්න හදද්දී අනිවාර්යයෙන්ම 2019 12:31ට අවුරුදු 35ට නොවැඩි කාල සීමාව බලනවා. එතකොට මේ කොන්දේසිය නිසා එකක් 2018 19 20 වර්ෂවල බඳවාගත් උපාධිධාරීන්ටත් මෙතනදී අසාධාරණයක් වෙලා තියෙනවා. කප්පාදුවක් වෙනවා. ඒ වගේම 2099 2005 2008 2012 2015 2016 ඒ වගේම 2017 විවිධ අවස්ථාවන් වලදී බඳවගෙන දැනට ජාතික හා පළාත් සභා පාසල් වල සේවයේ නියුතු අධ්‍යයන කටයුතු වල පවා නිරත වන ඒ සංවර්ධන නිලධාරීන්ට මේ වයස් සීමාව නිසා මේ කොන්දේසියක් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙමෙයි ගුරු තරඟ විභාග ලියලා සමත් වෙච්ච උපාධිධාරීන්ට මේ වයස් සීමා කොන්දේසිය හරස් වෙලා තියෙනවා. ඒ නිසා දැන් ඊටාම පැහැදිලි ආණ්ඩුවත් අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීනුත් 2018 19 20 ඒ වර්ෂවල බඳවාගත් උපාධිධාරීන්ට අවස්ථාව ලබා දෙන පදනම යටතේ මේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙල ඇතුලේ විශාල උපාධිධාරීන් පිරිසකට සුදුසුකම් සහිත අවස්ථාව ලැබිය යුතු ඒ වගේම දැනටමත් පාසල් වල අධ්‍යයන කටයුතු වල නිරත වන ගුරු තරඟ විභාග මීට පෙර පවත්වපු ඒවායිදී සමත් වෙලා වෙනත් රැකියාවක් කරන නිසා සම්මුඛ පරීක්ෂණ වලදී ප්‍රතික්ෂේප කරපු මේ ආදී වශයෙන් ඒ වගේම අර 2018 බඳවගත් 5000ක උපාධිධාරීන්ගෙන් සබරගමුවට සහ මධ්‍යමයට බඳවගත් උපාධිධාරීන්ගේ ස්ථිරපත් වීම දිනේ වෙනස නිසා ආදී වශයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට විශාල ලෙස මේ මාර්ගගත ක්‍රමයට මේ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව සහ අවස්ථාව අහිමි වෙලා තියෙනවා අහිමි කරලා තියෙනවා. ඒ නිසා අපි
පාලකින්ට අවධාරණය කරන්නේ මේ කොන්දේසි නිසා අසාධාරණට පත්වන පිරිස ඊටාම විශාලයි. ඒ පිරිස ගත්තොත් මම හිතන්නේ දැන් අපි එකක් කිව යුතු තියෙනවා. දැන් ආණ්ඩුව අධ්‍යාපන අමාත්‍යාංශය 22000ක් තමයි බඳව ගන්න යන්නේ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාවේ ගුරු පුරප්පාඩු සඳහා. අපි ගාව තියෙන තොරතුරු අනුවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විවිධ තැන්වලින් අපි එකතු කරගත්තු ඒක රාශී කරගත්තු දත්ත අනුව අපට පැහැදිලි වෙනවා 60000කට ආසන්න ගුරු පුරප්පාඩු තියෙනවා ජාතික පාසල් සහ පළාත් සභා පාසල් පද්ධතිය පුරා. දැන් අපි දන්නවා ඒක සුලභ කාරණාවක්. බොහෝ පාසල් ගත්තොත් අපි දන්නවා අවශ්‍ය ගුරු සංඛ්‍යාව නැහැ. අවශ්‍ය විෂයන් වලට ගුරු සංඛ්‍යාව නැහැ. ඒ වගේම ගුරු සේවයේ මීට පෙර තිබිච්ච යම් ඒ වෘත්තීය කප්පාදු කිරීම නිසා මේ ඒ ගුරු සේවයට එන්න තිබිච්ච උනන්දුව අඩු වෙච්ච නිසා ඒ සුදුසුකම් සහිත බොහෝ අය ගුරු සේවයට යම් අවස්ථාවලදී ආවේ නැහැ. සමහර පිරිස් වෙනත් තනතුරු වලට ගියා. කෙසේ වෙතත් දැන් ගුරු සේවාවේ අපට අධ්‍යාපන අමාත්‍යාංශයේ පවතින තොරතුරු අනුව 60000කට ආසන්න ගුරු පුරප්පාඩු තියෙනවා. හැබැයි ආණ්ඩුව බඳව ගන්න යන්නේ 22000යි. ඒ 22000 දෙන්නේ විශාල වශයෙන් මේ අයිතිවාසිකම් ඉල්ලන්න තියෙන අවස්ථාව කප්පාදු කළා. එතකොට අපි ආණ්ඩුවට ඉතා පැහැදිලිව කියනවා මේ 60000 පුරප්පාඩු 60000ක් තියෙනවා. ඒ 60000ට ගැළපෙන සරිලන ආකාරයට මේ බඳවා ගැනීමේ අවස්ථාව පුළුල් කළ යුතුයි කියලා අපි බලධාරීන්ට අවධාරණය කරනවා. ඒ වගේම ගරු ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් අපි ඉල්ලනවා මේ ආකාරයට කප්පාදු කළා ගුරු සේවයේ අවස්ථාව ලබා දෙනවා වෙනුවට ඒ උපාධිධාරීන්ට සාධාරණ විදිහට ඒ අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම. අපි දන්නවා මේ වෙද්දී විශේෂයෙන්ම ඒ කියන්නේ දැනට දැනට මේ සඳුදා මාර්ගගත ක්‍රමයට මේ ඉල්ලුම් කරන්න යොමු කළා ඉන්න 2018 සහ 19 20 බඳවා ගැනීමට අදාළ ඒ උපාධිධාරීන්ගේ තොරතුරු දැන් ඒ දත්ත පද්ධතියට ඇතුළත් කරලා තියෙනවා. ඒ දත්ත පද්ධතියට ඇතුළත් කරලා තියෙන්නේ 2019 12:31ට අවුරුදු 35ට නොවැඩි 60000කට ආසන්න උපාධිධාරීන්ගේ තොරතුරු දත්ත විදිහට ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඒ උපාධිධාරීන්ට පමණයි මාර්ගගත ක්‍රමයට ගිහිල්ලා තමන්ගේ අයිදුම් පත්‍රයේ ඉල්ලුම් පත්‍රයේ සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අනිත් පැත්තෙන් ආණ්ඩුව ඉතා පැහැදිලිව කියනවා මේ බඳව ගන්නේ පුරප්පාඩු 22000කට කියලා. එතකොට දැන් මේ ඉල්ලුම් කරන දැනටමත් 18 19 20 බඳවාගත්ත කාණ්ඩවලට ලබා දීලා තියෙන අවස්ථාවේ සංඛ්‍යාවෙන් 4න් එකක් තමයි බඳවා ගන්න හදන්නේ අනිත් පැත්තෙන්. ඒ නිසා ඒ ඉල්ලුම් කරන ප්‍රමාණයනුත් 4න් එකක් තමයි පැහැදිලිව කල් වේලා ඇතුව ආණ්ඩුව තීරණය කළා තියෙනවා කොච්චර සුදුසුකම් ලාභින් හිටියත් කොච්චර ප්‍රමාණයක් අයදුම් කරත් අපි ගන්න 22000යි. එනිසා අපි ආණ්ඩුවට කියනවා 60000ක් පුරප්පාඩු තියෙනවා 22000කට මේක අඩු කරලා මේ අවස්ථාව කප්පාදු කරන්න එපා. ඉතින් ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේ වෙලාවේ මෙන්න මේ අසාධාරණට ලක්වන පිරිස ගත්තොත් මේ ආකාරයට විවිධ ඒ 2005 ඉඳලා 17 දක්වා වසරවල් වල බඳවගත්ත දැනට ජාතික පාසල් පළාත් සභා පාසල් වල සේවයේ නියුතු ඒ වගේම ගුරුතරංග විභාග සමත් ඒ වගේම 18 19 20 වුණත් අවුරුදු 35 සීමාව ඉක්මවලා ඉන්න ඒ සියලු උපාධිධාරීන්ට ඒ අවස්ථාව අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා පහුගිය කාලේ ආණ්ඩුව මෙහෙම අවස්ථාවල් දීලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා මේ උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙල ඉතාම අවිධිමත්. අද අපි දන්නවා අද ඉංජිනේරු උපාධියක් තියෙන උපාධිධාරීන් ඉන්නවා නිකන් ගබඩාවේ මේ දැන් සමහර පළාත් සභාවල දැන් මේ 2021 බඳවගත්ත අය තැන්වල විදුලි ඉංජිනේරුවරු කියන්නේ මෑත කාලේදී විදුලි ඉංජිනේරුවරු ගැසට් කරලා බඳවගෙන නැහැ. නිසා ජීවත් වෙන්න සමහර රැකියා අවස්ථා නැති නිසා දැන් මේ වැඩපිළිවෙලට ආයුධම් කළා. දැන් විදුලි ඉංජිනේරුවරු ඉන්නවා මට වාර්තා වෙලා තියෙනවා බස්නාහිර පළාත් සභාවේ විදුලි ඉංජිනේරුවෝ අනුයුක්ත කරලා ඉන්නවා ප්‍රාදේශ සභාවක හෝ නගර සභාවක නිකන් ගබඩාවක රැකියාවකට. එතකොට ඒක ප්‍රායෝගික නැහැ. එතකොට මේ දැන් ඒ වගේම අපි දන්නවා මේ උපාධාරී බඳවා ගැනීම ඇතුළේ විශේෂයෙන්ම සෞන්දර්ය උපාධි තියෙන නැටුම් විශේෂවේදී උපාධි, සංගීතයේ විශේෂවේදී උපාධි, ඒ වගේම චිත්‍රකලා, මුද්‍රා වැනි විශේෂ උපාධි, ඒ වගේම භාෂා උපාධි කරපු හින්දි, ඒ වගේම මේ චීන, ජපන්, ඉංග්‍රීසි වැනි භාෂා උපාධි කරපු උපාධිධාරීන්ට භාෂා පදනමෙන් බඳවා ගැනීමක් මේ දක්වා කැඳවලා නැහැ. ඒ
වගේම අපි දන්නවා විද්‍යාව ගණිතය ඇතුළු ශාස්ත්‍රීය උපාධි කරපු ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, භූගෝල විද්‍යාව මේ ආදී වශයෙන් විෂයන් වලින් උපාධි ගත්ත උපාධිධාරීන් ඉන්නවා කිසි වැඩපිළිවෙලක් නැතුව අද කාර්යාලවල ලිපිගොනු වලට හිර කළා. සමහර අය සමෘද්ධි බැංකුව වලට දාලා තිනවා, සමහර අය ගොවිජන සේවා වලට දාලා තිනවා, සමහර අය නිකන් කාර්යාලවල ලිපිගොනු රාජකාරී කරන්න දාලා තිනවා. එතකොට ඒ උපාධියෙන් සත පහක වැඩක් නැහැ. එතකොට මේ රටේ මහ ජනතාව තමන්ගේ ජාතික ධනය වේදම් කළා, මහා කැපකිරීමක් කළා, ඒ උපාධිධාරුණුත් විශාල කැපකිරීමක් කළා, විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ඒ උපාධි සම්පූර්ණ කරාට පස්සේ පාලකෙන්ට ආණ්ඩුවට බලධාරීන්ට නිසි වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් නැහැ. ඒ උපාධිධාරියාගේ උපාධියෙන් නිසි රාජකාරීය කාර්යභාරය ඉටු කරගන්න පුළුවන් කුමන ශේෂ්ත්‍රයේද, මොන ආයතනයේද, මොන විෂයයටද උපාධිධාරයා යොමු කරන්න ඕන කියන වැඩපිළිවෙලක් මේ දක්වා කිසිදු ආණ්ඩුවකට තිබුණේ. ඒ නිසාම අද අධ්‍යාපන ශේෂ්ත්‍රයට යන්න ඕන විශාල උපාධිධාරීන් ප්‍රමාණයක් අද කාර්යාලවල ලිපිගොනුවල රාජකාරී වලට හිර කරලා ඉන්නවා. සමහර තැන්වල රාජ්‍ය ආයතනවල පිළිගැනීමේ කවුළුවේ වාඩි කරවලා ඉන්නවා. සමහර තැන්වල දුරකථනයට උත්තර දෙන්න එන දුරකථනයේ ගන්න පිළිතුරු දෙන තැනට එවැනි උපාධිධාරීන් පත් කරලා තියෙනවා. ඒ නිසා දැන් මේ උපාධිය කිසිදු ආකාරයක මේ රටේ අවශ්‍යතාවයට, ජාතික අවශ්‍යතාවයට, ඒ වගේ මේ රට මේ වැටලරි තත්ත්වයෙන් ගොඩ නැගීම සඳහා ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන බුද්ධිමය මානව සම්පතක් විදියට දැන් මෙවැනි බුද්ධිමය මානව සම්පතක් ලෝකේ වෙන රටවල් වලට හිටියනම් ඒ රටවල් ඒ මානව සම්පත වඩා ඵලදායී ලෙස යොදා ගන්න ආකාරයේ සමහර රටවල් වල ඒ අධ්‍යයනයන් වලින් අපට පැහැදිලිව පේනවා. ඒතකොට අද පාලකයන්ට, හිටපු පාලකයන්ට, අද වත්මන් පාලකයන්ට මේ උපාධිධාරීන්ගේ ඒ මට්ටම, ඒ මානව, ඒ දියුණු උගත් බුද්ධිමත් මානව සම්පත මේ රටට වඩා ඵලදායී ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා සෞන්දර්ය උපාධිධාරියා දානවා කොහේ හරි ගොවිජන සේවා කාර්යාලයකට, එක්ක සමෘද්ධි කාර්යාලයකට, එහෙම නැත්නම් කාර්යාලයක පිළිගැනීමේ කවුළුවට. මේ ආදි වශයෙන් භාෂා උපාධි කරපු උපාධිධාරීන් අද ඉන්නවා. ඒ කියන්නේ උපාධියට ලැබිච්ච සංවර්ධනධාරී තනතුරෙන් ඒ තමන් හදාර උපාධියෙන් කිසිදු වැඩක් ගන්න බෑ. රටට වැඩකුත් නැහැ. එතකොට දැන් උපාධිය ගැනීම නෙමෙයි වැරද්ද. ඉගෙන ගැනීම නෙමෙයි වැරද්ද. දැන් පාලකයන්ට වැඩපිළිවෙලක් නැහැ. ඉගෙනගත්තු, දැනුම ලබාගත්තු, මේ රටේ අධ්‍යාපන මට්ටමේ ඉහළම සුදුසුකම වෙච්ච උපාධිය ගත්ත උපාධාරයට නිසි විධිමත් රාජකාරී වෘත්තීය තත්වයක් නිර්මාණය කර දෙන්න මේ පාලකයෝ අසමත් වෙලා, හිටපු පාලකයෝ අසමත් වෙලා. ඒ නිසා අපට තියෙන ප්‍රශ්නේ අද මේ ගුරු සේවාවට මෙච්චර ඉල්ලුමක් තියන්නේ ඇයි? අද මේ සංවර්ධනධාරී සේවාවේ නිකම්ම අර ලිපිගොනු රාජකාරී වලට යට කරලා ඉන්න, රිසෙප්ෂන් එකේ වාඩි කරලා ඉන්න, එහෙම නැත්නම් කාර්යාලයට එන දුරකථනයට උත්තර දෙන්න දාලා ඉන්න මේ උපාධිධාරීන් උත්සාහ කරනවා තමන් විශ්වවිද්‍යාල ජීවිතය අවුරුදු 4ක් 3ක් ඉගෙනගත්තු ඒ විෂයේ උපාධියට ගැලපෙන්න අඩුම ගානේ මේ රටේ දරු පරම්පරාවට, දරුවන්ට ඉගෙනීමේ ක්‍රියාවලියට දායක වෙන්න. ඒක ඔවුන්ට කරන්න පුළුවන්. ඒක ඔවුන්ගේ දැනුම, ඒ හැකියාව තියෙනවා. හැබැයි ඒක වඩා නිවර්දිව ගුරු සේවයට ලබා ගැනීම සඳහා වන වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපි කාටවත් විරුද්ධ වෙන්න බෑ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි තාම පැහැදිලිව කියනවා මෙන්න මේ 99 ඉඳලා 2021 දක්වා විවිධ අවස්ථාවන් වල රාජ්‍ය සේවයට බඳවගත්තු ගුරු සේවයේ ඒ ඉගැන්වීමේ කාර්යයේ සඳහා අවශ්‍ය විෂය පුරප්පා, ඒ විෂයන් සඳහා ගැළපෙන උපාධි සම්පූර්ණ කරලා තියෙන සියලු උපාධිධාරීන්ට සමාන සාධාරණ අවස්ථාවක් ලබා දෙන්න. මෙහෙම කප්පාදු කිරීම කරන්න එපා. සීමා කිරීම කරන්න එපා. මේ සියලු දෙනාම උපාධිධාරීන්. ඒ සියලු දෙනාම ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් උපාධියක් ලබා ගත්තු අය. සමහරු පාසල් වල වසර 10 11 දැනටමත් ඉගැන්වීම් කටයුතු කරන අය. හැබැයි ඒ සියලු දෙනාට සාධාරණ අවස්ථාවක් ඉල්ලුම් කරන්න ලබා දෙනවා වෙනුවට, සමාන අවස්ථාවක් ලබා දෙනවා වෙනුවට පාලකයෝ ඒ අයිතිය, ඒ හිමිකම කප්පාදු කළා, සීමා කරලා තමයි දෙන්න අවශ්‍ය පියවර අරන් තින්නේ. ඒ නිසා ඒ කප්පාදු කිරීමට, සීමා කිරීමට අපි සේවාවක් විදියට, උපාධාරීන් විදියට එකඟත් නැහැ. එය පරාජය කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා කියන එකත් අපි මේ වෙලාවේ කියනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ අපි අවධාරණය කරන්න කැමති සියලුම දෙනාට අපි අවධාරණය කරන්න කැමති මේ දැන් මේ ආණ්ඩුව
මේ බඳවා ගන්න හදන එකේ අපි කියනවා මේ විදිහට උපාධාරීන්ව රස්යා මේ චාටර් කරන්න එපා. මොකද්ද මේකෙන් කියන්නේ? මේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරපු කොන්දේසි වල කියනවා 1 2 7 කියනවා මෙන්න මෙහෙම. මෙසේ ලබා දෙනු ලබන පත්වීම් తాවකාලික පත්වීමක් වන අතර පත්වීම් ලබන පාසලේ වසර 10ක සේවා කාලයකට යටත් වේ. 1 2 8 කියනවා తాවකාලික පත්වීම ලබා දී වසර 3ක් ඇතුළත ගුරු සේවා ව්‍යවස්ථාවේ 7 2 4 1 අනුව ලිඛිත විභාගයක් පවත්වා ඉන් සමත්වන නිලධාරීන් සඳහා පමණක් නිත්‍ය පත්වීම් ලබා දෙනු ලැබේ. 1 2 9 කියනවා ඉහත විභාගයේ අසමත් වන අයදුම් කරුවන් සඳහා වසරක් තුල නැවත විභාගයක් පැවැත්වීම හෝ කියන්නේ රිපීට් එක්සෑම් එකක් තියන්නත් පුළුවන් නැතොත් පෙර සිටි තනතුරට පත් කිරීම හෝ උපාධාරී අභ්‍යාසලාභී සංවර්ධිතධාරී ලෙස අනියුක්ත කිරීම හෝ විභාගයේ අවසමත් වන ඩිප්ලෝමාධාරීන්ගේ සේවය අවසන් කිරීම සිදු කරනු ලැබේ. මොකද්ද මේ විකාරය? දැන් උපාධි මේ රටේ මේ පිළිගත් උපාධිධාරී මේගොල්ලෝ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා මේ විවිධ අධ්‍යයන කටයුතු කරලා විශේෂ උපාධි හදාරලා දැන් මේ ගුරු සේවයට ඉල්ලුම් පත්‍ර කැඳවලා තියෙනවා. දැන් මේ ගුරු සේවයට ඉල්ලුම් පත්‍ර කැඳවලා දැන් මේ ලබා දෙන්න හදන ගුරුපත් වීම తాවකාලික එකක්. ඒතකොට తాවකාලික ගුරුපත් වීමක් දීලා අවුරුදු 3ක් ගියාට පස්සේ ගුරු තරඟ විභාගයක් තියෙනවා. මාර ප්‍රශ්නයක් නේ. ඉතින් අපි කියන්නේ ඔච්චර මොලයක් නැද්ද පාලකයාට? ඔච්චර මොලයක් නැද්ද මේ නිලධාරීන්ට? තියෙන විභාගයක් මල කඩਿੱතු එකවර තියන්න එපයි. මේ උපාධාරීන් ආයි කොහොමද මේ එන්නේ මේ නැවත රාජ්‍ය සේවයට? අවුරුදු 3ක් පාසලේ උගන්නලා අපි කියමුකෝ විභාගය අසමත් වුණා කියලා ගුරු තරඟ විභාගෙ. අවුරුදු 3ක් පාසලේ උගන්නනවා. ඊට පස්සේ විභාගයක් තියෙනවා. ඒ විභාගය අසමත් වෙලා ඒ උපාධාරියා කොහොමද ආත්මයක් තියාගෙන ගෙදරට එන්නේ? ගමට එන්නේ? රටට මුණ දෙන්නේ? මේ පාලකයන්ට මේ නිලධාරීන්ට අන්ධකයිප්පු කෙවිලද? මේක තේරෙන්නේ නැද්ද? ඒ නිසා අපි පාලකයන්ට කියනවා මෙවැනි තකතිරු මරමෝඩ වැඩ කරන්න එපා. එකවර තියන්න ගන්න. මේක තේරෙන්නේ නැද්ද? එකවර ගන්න. මේ තකතිරු මරිමෝඩ වැඩ කරන්න එපා. මේ උපාධාරීන් කොහොමද නැවත ආපහු සමාජයට මුණ දෙන්නේ? දැන් ඕගොල්ලෝ ගන්න හදන්නේ 22000යි. ඊට පස්සේ 60000ක් ඉන්නවා. 22000ක් ගන්න ඕන විදියට විභාගේ බලනවා. එතකොට දැනුම තිබුණත් හැකියාව තිබුණත් ඕගොල්ලෝ ගන්න හදන සංඛ්‍යාවට තමයි මෙතන තේරෙන්නේ. ඊට පස්සේ අනිත් උපාධාරීන් මොකද කරන්නේ? බරපතල ප්‍රශ්නයක් මෙතන. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මෙවැනි මෝඩ තකතිරු වැඩ කරන්න එපා. දැන් මේ පුරප්පාඩු 60000ක් තියෙනවා. මේ උපාධාරී සියලු දෙනාට දෙන්න එකවර අවස්ථාවක්. එතකොට ඒක ඔයගොල්ලෝ තරඟ විභාගෙන් නම් ගන්න යන්නේ එකවර ඒ තරඟ විභාගෙ තියන්න. පාසලට අවුරුදු 3ක් යවලා අවුරුදු 3ක් ඒ පාසලේ උගන්වන්න දාලා ඊට පස්සේ අවුරුදු 3කින් විභාගෙ තියලා ආයේ විභාගෙ ෆේල් වෙච්ච අය ගෙදර එවනවා. සංවර්ධනධාරීන් විදියට පාස් වෙච්ච අය නිත්‍ය ගුරු සේවයට ගන්නවා. මේ කොන්දේසිත් එක්ක මේ ප්‍රශ්නෙට අපිට එකඟ වෙන්න බෑ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා උපාධිධාරීන්ව මෙහෙම හැල්ලු කරන්න එපා. මේ රටේ ඉගෙනගත්තු මිනිස්සු පාලකයන්ට දැනුමක් නැතු උනාට පාලකයන්ට උපාධි නැතුණාට පාලකෝ විශ්වවිද්‍යාලවල ගියේ නැතුණාට මේ රටේ අහිංසක අම්මා තාත්තගේ දරුවෝ මේ මිනිස්සු ඉගෙනගෙන තියෙන දුක් මහන්සියෙන් උපාධියක් කියන්නේ ඒ පුද්ගලයාට තැනැත්තට ඔටුන්නක් වගේ. ඒක රජ කිරුලක් වගේ. ඒ අම්මා තාත්තා ඒක පැලැන්දුවේ ඊටාම ගෞරවයෙන් අභිමාණයෙන්. ඒකට කැපකිරීම කරේ එහෙම. ඉතින් මේ විදිහට මරිමෝඩ වැඩ කරලා අවසානයේ උපාධිධාරිය සිවිදි විනාසා ගන්න තත්ත්වයට ඇදලා දාන මේ ක්‍රියාදාම වැරදි. මේක විද්‍යාත්මකත් නැහැ. මේක විවස්ථානුකූලත් නැහැ. මේක කොහේ මොනම බඳවා ගැනීමකටවත් මේ ක්‍රමය අහුවෙන්නේ නැහැ. මේක වැරදි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වැරදි ක්‍රමය අනුගමනය කරන්න එපා. පුරාපාඩු තියෙනවා නම් 60000ට අදාළ අවස්ථාව ලබා දෙන්න. තරඟ විභාගයක් අවුරුදු 3ක් ගිහිල්ලා තියන්න එපා. තරඟ විභාගේ දැන් තියන්න. දිනයක් තීරණය කළා සීළු අයට ඉල්ලුම් කරන අවස්ථාව ලබා දීලා එතකොට ඒකේ ඒ තරඟ විභාගේ පාස් වෙන අය ගන්න නැති අයට සංවර්ධනධාරී තනතුරු තියෙනවා. ඒකට අපි එකඟයි. හැබැයි අවුරුදු 3ක් ඉස්කෝලේට දාලා එතන උගන්වන්න දාලා ඊට පස්සේ උගන්වුවට පස්සේ උගන්නලා ඊට පස්සේ එතන අවුරුදු 3කින් විභාගයක් තියලා ඒක පෙල් වෙලා කියලා ආය ආපහු හරවලා එව්වහම ඒ උපාධාරියා පත් වෙන අපහසුතාවය සහ සමාජමය අපහසුතාවයේ පීඩනය පාලකයාට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම තේරුම් ගන්න බැරි නම් ඒ පාලකයන්ගේ බලධාරීන්ගේ කිසිම වැඩක් නැහැ. ඒ නිසා අපි කියන්නේ එහෙම අපරාධ කරන්න එපා. සමහර අය සිවිදි නසා ගන්නත් පුළුවන් ඒ ඇති වෙන සමාජමය ඒ
සමාජ මේ අපහසුතාවයත් එක්ක. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මෙවැනි දේවල් කරන්න එපා. අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා බොහොම කරුණාවෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා මොකක්ද ඉල්ලන්නේ? දැන් රාජ්‍ය සේවයේ ගුරු සේවයේ ගුරු පුරප්පාඩු තියෙනවා 60000ක්. ගුරු සේවයේ පුරප්පාඩු 60000ක් තියෙනවා අපි දන්න විදියට. ඒ නිසා මේ 60000 මෙන් අපි කියමුකෝ 10000ක් අයින් කරන්න. කාටද ඒ? දැනට අපි දන්නවා විද්‍යාපීඨ වලින් සමත් වෙච්ච ගුරු ඩිප්ලෝමාධාරීන් දැනට ගුරු සේවයට බඳව ගත්තේ නැති 4000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. තව අවුට් වෙන්න ඒ විද්‍යාපීඨ වලින් දැන් අවුට් වෙන්න නියමිත කණ්ඩායමක් ඉන්නවා. එතකොට අපි ඒක ආසන්න වශයෙන් 8000ක් කියලා කිව්වොත් අපි ඒ 8000 පැත්තකින් තියන්න 62000යි. 60000න් 8000ක් අයින් කරන්න. ඉතුරු 52000ක් පුරප්පාඩු තියෙනවා. අන්නේ ඉතුරු 52000ටම මේ රාජ්‍ය සේවාවේ 99 ඉඳලා 2021 දක්වා මේ රාජ්‍ය සේවයට බඳව ගන්න සියලු උපාධිධාරීන්ට උපාධි සුදුසුකමට යටත්ව වයස සීමාව අදාළ කරගන්නේ නැතුව ඒ ගුරු සේවයේ විෂයන් අපි දන්න විදියට 140 ගාණක් තියෙනවා ගුරු සේවයේ බඳවා ගැනීමේ විෂයන්. ඒ විෂයන් ප්‍රමාණයට ගැළපෙන ඒ උපාධිය තියෙන සියලු උපාධිධාරීන්ට 99 ඉඳන් 2021 දක්වා රාජ්‍ය සේවයට බඳවගෙන තියෙන සියලු උපාධිධාරීන්ට ඉල්ලුම් කිරීමේ සමාන අවස්ථාව දෙන්න. ඉල්ලුම් කිරීමේ සමාන අවස්ථාව දෙන්න. ඕගොල්ලෝ ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙන විධිවිධාන අනුව බඳව ගන්න. ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒක උල්ලංඝනය කරන්න කියලා ඉල්ලන්නේ නැහැ පාලකයන්ගේ, බලධාරීන්ගේ. අපි කියන්නේ මේ අවස්ථාව සමාන සුදුසුකම් තියෙන ඊටත් වඩා වැඩි වරප්‍රසාද සහ හිමිකම් තියෙන අයට අවස්ථාවල් අහිමි කරලා මේ කප්පාදු කිරීම කරන්න එපා. ඒ නිසා ගුරු පුරප්පාඩු 22000 කියන්නේ ආණ්ඩුවේ බැරිකමට කරන වැඩක්. ඒක එහෙම නෙමෙයි. මේ රටේ දරුවන්ට උගන්වන්න අවශ්‍ය කරන දැනුම තියෙන හැකියාව සහිත තව විශාල උපාධාරීන් ප්‍රමාණයක් ගාල් කරලා තියෙනවා වෙන රාජ්‍ය ආයතනවල. ඒ අයට ගුරු සේවයට එන්න තියෙන පාරක් තමයි මේ අවස්ථාව. ඉතින් ඒක තව සීමා කරන්න නැතුව, කප්පාදු කරන්න නැතුව අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳව ගන්න. ඒකට අපි විරුද්ධ නැහැ. හැබැයි මේ අවස්ථාවට ඉල්ලුම් කරන්න 99 ඉඳලා 2021 සැමට ඒ සමාන ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලබා දෙන්න. ඒ සඳහා ඕගොල්ලෝ ගුරු තරඟ විභාගයක් තියෙනවා නම් ඒක මුලින් තියන්න. අවුරුදු 3ක් ඉස්කෝලේට දාලා උගන්වන්න ඇරලා පස්සේ මේ බෙල්ල කපන වැඩ කරන්න එපා. පස්සේ සිවිදි නසා ගන්න වැඩ කරන්න එපා. ඒක අපරාධයක්. එහෙම ඒ තීන්දුවම වැරදි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ තියෙන විධිවිධාන වෙනස් කළා, මේ කොන්දේසි වෙනස් කළා, අවුරුදු 35 සීමාව මේ සියලුම උපාධාරීන් අභ්‍යන්තර රාජ්‍ය සේවකයන් නිසා බඳවා ගැනීමට ඒ 35 කොන්දේසි අදාළ කරන්නේ නැතුව වයස් සීමාව සියලු දෙනාටම 99 ඉඳන් 2021 දක්වා ඉන්න සියලු දෙනාට මේ සඳහා ඉල්ලුම් කරන්න අවස්ථාව දෙන්න. විභාගයකින් නම් ඔයගොල්ලෝ මොකද මේකේ ඉතා පැහැදිලිව කියනවා මේක මේ නිකං ගුරු සේවයට ගන්න නෙමෙයි හදන්නේ. අවුරුදු 3ක් ඇතුළත අනිවාර්යෙන් ගුරු තරඟ විභාගෙ තියලා තමයි පාස් වෙන අය ගන්නෙ. ඒ නිසා මේ ඉල්ලුම් කරන අයටත් ගුරු තරඟ විභාගෙට ලියන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ තරඟ විභාගයක් තියලා නම් ගන්නෙ ඒ තරඟ විභාගයට ඉල්ලුම් කරන්න 99 ඉඳන් 2021 දක්වා ඉන්න සියලු දෙනාට අවුරුදු 35 වයස් කොන්දේසි සීමාව ඉවත් කරලා සාධාරණ අවස්ථාවක් සමාන අවස්ථාවක් සැමට ලබා දෙන්න කියන ඉල්ලීම සහ යෝජනාව අපි ආණ්ඩුවෙන් කරනවා. ඒ සම්බන්ධයෙන් බලධාරීන් අවශ්‍ය පියවර ගන්න කියලා වහාම පියවර ගන්න කියලා අපි ඉල්ලනවා. මේ ඉල්ලුම් කිරීම සඳහා අවසාන දිනේ මාර්තු මාසේ 15 වෙනිදා අපි ඊට පෙර මේ සඳහා පිළිගත හැකි විසඳුමක් ඉල්ලනවා. අපි පසුගිය 21 වෙනිදා මේ ඉල්ලීම මුල් කරගෙන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අපි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්තුවා. ජනාධිපති අතිරේක ලේකම්වරු අදාළ බලධාරීන් සමග අපි සාකච්ඡා කරා. ඒ ජනාධිපති අතිරේක ලේකම්වරයා ඇතුළු බලධාරීන් එකඟ වුණා. අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීනුත් වෘත්තීය සමිති විදියට අපේ නියෝජිතයනුත් ජනාධිපති ලේකම් කාර්යාලය බලධාරීනුත් එකතු වෙලා මේ සතිය තුල සාකච්ඡාවක් කළා මේ කොන්දේසි ඉවත් කරපු ගැසට් කිරීමක් කරන්න. හැබැයි එහෙම එකඟතාවයක් තිබියදී තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ කඩිමුඩියේ සඳුදා පසුගිය 28 වෙනිදා මේ මාර්ගගත ක්‍රමයට මේ ඉල්ලුම් කිරීම ගැසට් කළා තියෙන්නේ. දැන් අපි ඒ නිසා අපි ජනාධිපති ලේකම් කාර්යාලය බලධාරීන්ටත් කියනවා මේ එකඟතාවයන් බිඳලා තමයි මේ ගැසට් කිරීම කළා තියෙන්නේ. ඒක ඇතුලේ විශාල උපාධාරීන් ප්‍රමාණයක අසාධාරණ වෙනවා. එකඟ වෙච්ච පරිදි මේ සතිය තුල අදාළ බලධාරීන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් ඒ වගේම සංවර්ධන නිලධාරී සේවා සංගමය ඇතුළු ඒ වෘත්තීය සමිති නියෝජිතයින් ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ අතිරේක ලේකම්වරයා ඇතුළු ඒ බලධාරීන් පාර්ශව 3
ඒ පවත්වන ඒකාබද්ධ සාකච්ඡාවකදී අදාළ විසඳුම් ලබා දෙන්න මේ සතිය තුල බලධාරීන් කටයුතු නොකළොත් අනිවාර්යයෙන්ම අපි ඉදිරි සතිය තුල මේ කප්පාදුවට එරෙහිව මේ අසාධාරණට එරෙහිව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ බව අපි ඉතා වගකීමෙන් මේ වෙලාවේ අවධාරණය කරනවා.